माइक එක මියුට් වෙලා. හොඳයි ළමයි එහෙනම් අපි පටන් ගමු. thank you. පටන් ගමු. මේ දැන් ඇහෙනවනේ නේද? මේ අපි අද මේ දෛසික වලින් ගණන් කීපයක් කරලා ඊට පස්සේ යනවා මේ භින්න භාග ගණන් කීපයකටත් යනවා. තව බහුපද වල ගණන් හදන්න තියෙනවා. ඉතින් ගොඩක් ඒවා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ දෛසිකයි භින්න භාග වලටයි මම යන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ ගණන් හදද්දී මේ අදාළ ඒ පොතේම කරා නම් තමයි ගොඩක් හොඳ. දැන් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ඕනම වෙලාවක දැන් අර ඉරි තිත්තිරි ටිකක් ගහලා දැන් අපි හිතමු දෛසික පොතේ මේ වෙනකොට මේ මොනවාද මේවා කරගෙන යනවා කියලා. මොනවාද? ඒක තල බල ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කැඩීරක් ගැහුවා රිවිෂන් ක්ලාස් එක කියලා ලිව්වා දිනේ දැම්මා මේ අවුරුද්ද දැම්මා ගානේ හැදුවා. එහෙම නැතුව මේවා තැන් තැන් වල හදන්න එපා. මොකද පස්සේ ඔයගොල්ලන්ට ඕක ඒක රාශි කර ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුවෙනවා. හරි? තේරුණා නේද කාරණේ? විශාල ගැටලුවක් මතුවෙනවා ඒක රාශි කර ගැනීම සම්බන්ධයෙන්. පැහැදිලි නේද කාරණේ? ඉතින් අන්න ඒක හොඳට සිහිය තියාගෙන කටයුතු කරන්නයි කියලා කියනවා. හොඳයි අපි යමු එහෙනම් 2018 ගැටලුවට. අපි යමු 2018 ඒකව ගැටලුවට. බලන්න ඒවා හරියට හදලාද කියලා. ඒකේ කියනවා සුපුරුදු අංකණයෙන් 3i සහ 2i දාන 3j යනු O අතර මූලයක් අනුබද්ධයෙන් පිළිවෙලින් a හා b ලක්ෂ දෙක p3 දෛසික වේ. ඒතර කෙලින්ම ලියාගත්තා OA සමානයි 3i. OB සමානයි 2i දාන 3j. OCA පයිපෙදීම දෙකවන පරිදි OB සරල රේඛා මත පිහිටි ලක්ෂ්‍යය ගනිමු. C. දැන් මේ වගේ දැනක දැන් අපි මේකේ දල සටහනක් ඇඳ ගන්න වෙනවනේ. A හරි මේක 3යි දෛසික. ඒ කියන්නේ මෙතන කණ්ඩායමක 3 බිඳුවද 2යි දාන 3යි ද. එන්න මේ හරිය B. ඔක OB. ඊළඟ මෙතන කියනවා OCA අනු නෑ C අනු OCA අනුවවන පරිදි OB මත OB සරලරේඛා මත පිහිටි ලක්ෂ්‍යයයි ගනිමු. OCA අනුවවන පරිදි OB සරලරේඛා මතනේ. ඒ කියන්නේ මෙතන OCA අනුවවන පරිදි OB සරල රේඛා මත පිහිටි ලක්ෂ්‍යය ගනිමු. OC දෛසිකයේ I සහ J අතරින් සොයන්න. මේ OC කියන දෛසිකය I සහ J අතරින් හොයන්න.
එතකොට මෙන්න මෙහෙම ගත්තා කියන්නේ නේද? දැන් OC දෛශිකයේ OB දෛශිකයේ ඒකනේ කියන්නේ. එහෙනම් මට OC ලියුව හැකි නේද? මෙන්න මෙහෙම. OC සමානයි lambda OB. යයි ගන්නේ. එහෙම ගන්න පුළුවන්. අපි හේතුව කියනවා. මක් නිසාද? OC සමාන්තරයි OB. ඇත්තටම සමාන්තරයි කියන්නේ එකම රේඛාවේ තියෙන්නේ. ඒතර අපි ගන්නවා OC කියන්නේ lambda OB කියලා. OC දෛශිකයේ lambda OB. දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ මේක මොනතරම් ප්‍රාථමික පොයින්ට් එකක්ද මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. මේවා මම තියරි උගන්වන වෙලාවේ කොයිතරම් සරලව කියලා දුන්නා මතකද ඔයගොල්ලන්ට? සමාන්තර දෛශික දෙකක් තියෙනවා නම් එක් දෛශිකයක් අනිකාගේ අදිශ ගුණාකාරයක් ලෙස ලිය හැකියි. බලන්න මම හිතන්නේ දෙවෙනි නැත්නම් තුන්වෙනි දවසේ දෛශිකවලදී කියලා තියෙනවා. මම ඒවා කියද්දි කිව්වා මේවා යෙදෙනවා ඊටාම වැදගත් තැන්වලදී. කිසියම් දෛශිකයක් තව දෛශිකයකට සමාන්තර නම් එක් දෛශිකයක් ලියන්න පුළුවන් අනිකාගේ අදිශ ගුණාකාරයක් ලෙස. ඔය විදිහටම පැහැදිලි කරා. ඒ විදිහටම උඩට දුන්නා. ඒ තැන් වල ඒ විදිහේ උත්තර දීලා තියෙන්නේ ඔයගලන්ට ඔළුව ඇතුළට එක යන්න. හරි කමක් නැහැ. දැන් මේක ආපහු ඇවිල්ලා ක්‍රියාව එදෙනකොට මේක ලස්සනට මනසේ තැම්පත් වෙනවා. ඒතර OC සමානයි lambda OB. දැන් එහෙනම් lambda lambda OB. හරි. එහෙනම් lambda OB. දැන් lambda හොයාගත්තා නම් හරි. ඒතර OC එනවා. දැන් ඒකට අපිට තියෙන ඊළඟ දෛශික එක තමයි මේ AC සහ OC ලම්බකයි කියන්නේ. AC ඒ කියන්නේ AC සහ OC අතර ත්‍රිගුණිතය බිංගුවට සමාන කරලා මේ ලම්බ වලට දුවනවා. එහෙනම් අපි ඒකට AC හොයාගන්න ඕනේ. AC හොයාගන්න ඕනේ. AC හරි CA හරි. අපි CA කියලා ගමු. CA සමානයි C යෝදාන OA. නැත්නම් AC ගමු. AC සමානයි A යෝදන OC. A යෝදන OC. AO කියලා කියන්නේ ඍණ 3යි. අපි ඊළඟ ස්ටෙප් එකේ ලියමු AO ධන OC. OC කියන්නේ lambda OB. හරි. එතකොට AO කියන්නේ ඍණ 3යි. right? ධන lambda වතාව OB. OB කියන්නේ 2i ධන 3i. ඉතින් අපි ලියුවේ හැකි 2i ධන 3i කියන්නේ. දැන් මේකේ i ලා වෙනම ගත්තොත් 2i lambda ඍණ 3i ධන 3i lambda කියන්නේ. මේ තමයි AC. නමුත් අපි දන්නවා මේ AC දෛශිකය OB දෛශිකය එකිනෙකට ලම්බකයි කියලා. නමුත් දැන් මේ lambda හොයන්න යන්නේ AC ලම්බකයි OB නිසා මොකද වෙන්නේ AC dot OB ඒ දෙක අතර ත්‍රිකෝණෙද බිඳුව. ඔන්න ඔතෙන් තමයි අපි lambda හොයන්න යන්නේ. හරි AC dot OB බිඳුව. එතකොට AC කියලා කියන්නේ නම් මෙතනින් මට එනවා AC මගේ ළඟ තියෙනවා 2i lambda ඍණ 3i ධන 3i lambda කියන්නේ dot OB කියන්නේ 2i ධන 3i 2i ධන 3i ප්‍රබලනවා i සහ j වල තියෙන දෙකක් ත්‍රිගුණිතයේදී i වල සංගුණක දෙක වෙනම ගුණ වෙනවා. ඒ කියන්නේ දෙවතාවක් 2i lambda ඍණ 3. ධන 3i lambda වතාවක් 3 සමාන බිඳුව. එතන මෙතනින් එනවා 4i lambda, මෙතනින් එනවා 6i lambda 10i lambda. මෙතනින් එනවා ඍණ 6ක්, එහා පැත්තට ගියාම ධන 6යි. lambda සමානයි 3ට 5යි. lambda 3ට 5 නම් එහෙනම් OC මානෙ පුළුවන්. එම නිසා OC සමානයි 3ට 5යි 2යි ධන 3යි. කොහොමද ඉන්නේ?
තේරෙනවද? එතකොට දැන් මෙතන අර පසුගිය අවුරුදු දෙකේ ගණනකට සාපේක්ෂව තමයි මේක ලේසි නේද? ඔකට මම හිතන්නේ පහසු කියලා දෙන්න. ඒතර මෙතන දැන් තව ළමයෙකුට මෙහෙමත් හිතෙන්න පුළුවන් මේක. ළමයෙකුට හිතනවා දැන් මේ C කියන්නේ xi ධන yj කියලා අරගෙන xy දෙකම හොයන්න එහෙම යන්න පුළුවන්. ඊට වැඩි. එහෙම ඕනේ නැහැ. මේක මතකද මොකද? කිසියම් දෛශික දෙකක් සමාන්තරව. එතන ඕන දෛශික කිව්වත් කමක් නැහැ. කිසියම් දෛශික දෙකක් සමාන්තර නම් ඉන් එක් දෛශිකයක් අනිකාගේ අදිශ ගුණාකාරයක්. මම ඕක ඔය විදිහටම භාෂාවෙන්ම පැහැදිලි කරනවා. ඊළඟ කොටු කරන්නත් ඒක. බලන්න තියෙන්නේ පොතේ. තේරුණාද? ඔව් කියන්නේ. අතන 13 ලැම්බනේ දෙන්න ඕනේ. උනේ. Thank you. හරි. පැහැදිලිද ගන්න. ඒතකොට එතන අපි කොහොමද හිතුවේ කියන එකයි මෙතන වැදගත්කම දෙන්නේ. හිතපු දෙය. දැන් ඊළඟට ඒක ගත්තා. ඊළඟට අපි දන්නවා කිසියම් දැන් මෙතන ලම්බක බව පාවිච්චි කරනවා. ඔබ දන්නවා දෛශිකවලදී ලම්බක බව පාවිච්චි කරන්නේ කොහොමද? ඒ රේඛාඛණ්ඩ දෙක ඔස්සේ තියෙන දෛශික දෙයක් අතර ත්‍රිකුණිතය අපිට බිඳුව සමාන කරන්න පුළුවන්. ඒකෝට අත්දැකීමෙන් මොළුවේ ගින්නොත් බලන්න මේක හදපු දරුවෝ මම කැමතියි දැනගන්න. කවුද පන්තියේ ඉන්නවද? මේක හදන්න පුළුවන් එච්චයි කියලා කෝ අත උස්සන්න බලන්න. බානුජ හදලා දිනවා. විදුන්‍ය හදලා දිනවා. තරුපියම් හදලා දිනවා. දිනක්ෂි. good. හරි. හොඳයි. සටහන් කරගන්න. හරි. එහෙනම් අපි යමු 2019 A level ගැටලුවට. නෑ 2000 sorry පාපසට එන්නේ 2017 නේද? 2017 මේකේ තියෙනවා. මේ පොතේ තියෙනවා. දෙදස් 17 කෙටි ප්‍රශ්න නේද? මම 2017 ඔයගලන්ට හදන්න කිව්වද? හදන්න කිව්වද ළමයි?
බානුජ හදන්න කිව්වද 2017? නෑ නේද? අන්න 2017 වෙන්න නම් අත උස්සන්න බෑ. හරි. මම හිතන්නේ මම කිව්වේ නෑ කියලා. හොඳයි පෙරලන්න එහෙනම් 36 වෙනි පිටුවට. 36 මේ අර පේසුරු එක පොතේ 36 වෙනි පිටුව. ඒකේ 40 වෙනි ගාන 41 එපා. ඒක සෙකන්ඩ් පේපර් එකේ ගාන. ඒවට යන්න අපිට තව කල් තියෙනවා. අපි බලමු 40 වෙනි ගාන හදන්න පටන් ගමු බලන්න. 40 right පටන් ගමු බලන්න. තිස්සාය වෙනි පිටුවේ තියෙන්නේ. පේසුරු එක පොතේ 36 වෙනි පිටුවේ 40 වෙනි ගාන. ඒක ඉවර වුණාම 39 වෙනි 38 වෙනි ගාන. 38යි 40යි තමයි අපි හදන්නේ අද. ඊට පස්සේ මම යනවා බින්න භාග වලට. සුපුරුදු අංකයෙන් ඍණ ඉදන 2j සහ 2 ඇල්ෆා ඉදන ඇල්ෆා j යන පිළිවෙලින් O අචල මූලයකට අනුබද්ධයේ නේහා b ලක්ෂ දෙක පීඩුම් දෛශිකය ගනිමු. මෙහි ඇල්ෆා ධන රාශියක් නියතයක්. අදිශ ගුණිතයේ භාවිතයෙන් AOB පයි බෙදීම දෙක මම පෙන්වන්න. ඉතින් කෙලින්ම මේ කරන්න ඕන දේ පෙන්නනවා. හරි නරකයි ඉතින් මේක. එහෙම දෙන්න හොඳ නැහැ. ඒක ඉවරලා 38 වෙනි ගානට යන්න. මාත් ඉතින් ඔය එකම හදාගෙන ඉන්නම්. මේක 2017 A level
ඒකේ කියනවා සුපුරුදු අංකණයෙන් OA ඍණ අයිදාන 2යි OB දෙකයි ඇල්ෆා ඉඳන් ඇල්ෆා J right ඒතර AOB අංශක 90යි කියලා වෙන්නන්න නම් මේ දෙක අතර ත්‍රිකුණිතය ආරම්භ වෙනකොට බිඳුවයි මේ දෙක අතර ත්‍රිකුණිතය බිඳුවයි කියලා වෙනවනම් හරි ඍණ එක ගුණයෙන් උන 2යි ඇල්ෆා වලින් ඍණ 2යි ඇල්ෆා ධන දෙක ගුණයෙන් උන ඇල්ෆා වලින් ධන 2යි බිඳුව ඊළඟ හොඳට අහගන්න වෙන මෙතන දෛශික දෙකක් අතර ත්‍රිකුණිතයේ බිඳු වෙච්ච ඵලයට අපි එකපාරට කලබල වෙලා තීරණය කරන්නේ ඒ දෛශික දෙක එකිනෙකට ලම්බකයි කියලා දෛශික දෙකක් අතර ත්‍රිකුණිතයේ බිඳුව වෙන්න නම් ත්‍රිකුණිතයේ බිඳුව වෙච්ච ඵලයට ලම්බක කියන්න බෑ මොකද මේ දෛශික දෙකෙන් එකක් හරි අවිශුන්‍ය වුණොත් එහෙම ඒත් බිඳුව වෙන්න පුළුවන් මේ දෛශික දෙකෙන් එකක් හරි අවිශුන්‍ය දෛශිකයට සමාන නම් ඒත් ත්‍රිකුණිතයේ බිඳුව වෙනවා ඒ නිසා අපි මේ දෙන්නෙන් කෙනෙක්වත් අවිශුන්‍ය නැහැ කියන එක කියන්න ඕනේ. මේක අවිශුන්‍ය නැහැ කියලා හොඳටම පැහැදිලි. මේකත් අවිශුන්‍ය නැහැ කියලා පැහැදිලි. මොකද ඇල්ෆා කියන්නේ ධන රාශිය. ඒතර ඇල්ෆා ධන රාශියක් කරනකොට මේක බිඳුව වෙන්න බෑ. ඒකට අපි ඒක ලියුවොත් OA නියමිතවම මේ ගණන් හදනවා. ඒ කියන්නේ හරියම ගණිතමය ක්‍රම හරියට පාවිච්චි කරනවා. තර්ක හරියටම පාවිච්චි කරනවා. ඒව සඳහන් වෙන්න ඕනේ. ඒතර අපි කියනකොට OA OB අසමානයි අවිශුන්‍ය දෛශිකයේ නිසා කවද? දැන් කවද? ඒ කියන්නේ මේකට අමතරව මේක වෙනවා කියන අපි කියන්නේ. නිසා අපි දෙලින්ම කියනවා OA ලම්බකයි OB. ඉසි කතාව. එහෙනම් AOB කෝණය පරිබෙදීම දෙක. C අනු OACB ඍජු කෝණාශ්‍රයක් වන පරිදි වූ ලක්ෂ්‍යය ගනිමු. OC දෛශිකයේ y අක්ෂයේ දිගේ පිහිටයි නම් ඇල්ෆා සොයන්න කියලා කියනවා. OACB තොර දැන් ඔය සාමාන්‍යයෙන් අපි ඇන්ඩොස් එහෙම තියෙන්නේ. A තියෙන්නේ මේ හැටියේ ඍණ 1 ධන 2නේ කණ්ඩායමකේ නේ. ඒ වල කණ්ඩායමකේ ඍණ 1 දෙකනේ. ඒතර මේක ධන නිසා මෙයා පීඩන්නේ පළවෙනි උත්තර භාගයට. හරි. ඒකට දැන් මේක අංශක 90යි කියලා කියනවා. මෙහෙම තියෙනවා. අංශක 90. OACD ඍජු කෝණාශ්‍රයක් වන පරිදි මේ කියන්නේ OACD. එතන මේ C ලක්ෂය මේ y කණ්ඩායමකේ y අක්ෂයේ උඩ පිහිටනවා කියලා ඔප්පු කරනවා. මම මේ ඇඳ විදිහට නෙමෙයි. මේක උඩ තියෙනවා කියලා පෙන්නනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. එතන C ලක්ෂයේ y අක්ෂයේ උඩ තියෙනවා කියලා පෙන්නන්න නම් මොකක්ද කරන්න ඕනේ? මේ පෙන්නන්න ඕනේ මොකක්ද කියන්නේ? දැන් මම ඇඳලා තින්නේ එහෙම නෙමෙයි. OACD ඍජු කෝණාශ්‍රයක් වන පරිදි. මොකද මෙතන අංශක 90යි කියලා දැන් අපි පෙන්නුවානේ. හරි. එතකොට මේ ඍජු කෝණාශ්‍රයක් වන පරිදි තමයි මේ C කියන මුල්ල තියෙන්නේ. දැන් මේ මුල්ල y අක්ෂය උඩ තියෙනවා කියලා ඔප්පු කරන්න.
දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ යම් කිසි ලක්ෂයක් y අක්ෂය උඩ තියෙනවා කියලා දෛහික වලින් කොහොමද පෙන්වන්නේ කියන්නේ නේ යම් කිසි ලක්ෂයක් y අක්ෂය උඩ තියෙනවා කියන එක දෛහික වලින් පෙන්වන්නේ කොහොමද කියන එක ඒකනේ කල්පනා කරලා බලන්න ඕනේ නේ දෛහික වලින් කොහොමද අපි ඒක පෙන්වන්නේ නේද මොකක්ද හිතෙන්නේ දැන් මේක කවුරු හරි හදුවද මේ වෙනකොට y අක්ෂය උඩ තියනවා කියලා ඔප්පු කරලා පෙන්නුවද කවුරු හරි ඈ කාට හරි අදහසක් තියෙනවද මේක y අක්ෂය උඩ තියෙන බව පෙන්වන්නේ මෙන්න මෙහිමයි වගේ අදහසක් තියෙනවද කාට හරි එහෙම අදහසක් තියෙනවද අයි පැත්තට සංරචකයක් නැහැ කියලා දෙනවා. කොයි පැත්තට සංරචකයක් නැහැ කියලා පෙන්වන්නේ අයි පැත්තට. ඈ අයි පැත්තට. අයි ඒ කියන්නේ මේක පෙන්වන්න ඕනේ j විතරයි කියනවා කියලා පෙන්වනවා නම් හරියන්නේ නේද? ඒ කියන්නේ ඔව්. අන්න හරි එච්චරයි. හරියටම හරියන්නේ. OC දෛශිකයේ හෙව්වට පස්සේ අයි සංරචකයක් නැහැ කියලා පෙන්වනවා නම් එච්චරයි. OC දෛශිකයේ හොයනවා. ඒ හෙව්වට පස්සේ අයි සංරචකයක් නැහැ. ඒ කියන්නේ j වලින් විතරයි ඒක තියෙන්නේ කියලා පෙන්වනවා. තව j කියනවා ඉතින් OC හොයන්න තියෙන්නේ. ඒ වුවාම පැයක වෙන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න මේකේ කොහොමද අපි OC හොයන්නේ කියලා. Simple case. Hey. Barang kaniya gana ba? බලන්න OC දෛශිකය හොයලා එනවාද ඒක? OC ලිව්වේ එක අපිට OC වල ලියන්න පුළුවන් OB දාන BC කියලා. එහෙම නැත්නම් OA දාන AT කියලා දුවත් කමන්නේ. ඒක OB දාන BC කියලා ලියන්නේ. OB වල නම් දන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. BC මට ලිව්වේ හැකි OA කියලා. හරි? පැහැදිලිද? එතකොට OB කියන්නේ 2i alpha ධන alpha j 2i alpha I ධන alpha j ධන OA ඍණ I ධන 2i j එතන මෙතන එනවා 2i alpha ඍණ 1i ධන alpha ධන 2j කියලා මේන්නේ OC හරි තව දෙයක් තියෙනවා දැන් මේක සමාන්තර ආශ්‍රයක්
ආනේ OC දෛශිකයේ y අක්ෂයේ දිගේ පිහිටයි නම් කියලා කියන්නේ. නේද? ඒක හොයන්න නෙවෙයි තියෙන්නේ. හරි මට වැරදුනා ප්‍රශ්නේ. OC දෛශිකයේ y අක්ෂයේ දිගේ පිහිටයි නම් ඇල්ෆා ගේස් හොයන්න කියන්නේ. වැරදුනට ගනි කරන්නේ. මේ එහෙනම් පිහිටනවා කියලා වෙන්න නෙවෙයි තියෙන්නේ. OC දෛශිකයේ y අක්ෂයේ දිගේ පිහිටයි නම් ඇල්ෆා කරන්නේ. එහෙනම් හරියට. එතකොට OC y අක්ෂයේ දිගේ පිහිටයි නම් දිගේ පිහිටයි නම් OC කියන එක y අක්ෂයේ දිගේ පිහිටයි නම් OC කියන එක y අක්ෂයේ මේක කියන්නේ OC y අක්ෂයේ දිගේ පිහිටන බව පෙන්නන්නේ කියලා නෙමෙයි OC y අක්ෂයේ දිගේ පිහිටයි නම් ඇල්ෆා ගන්න කියලා තියෙන්නේ. ඒක OC y අක්ෂයේ දිගේ පිහිටයි නම් මෙන්න මේක බිඳුව වෙනවා. 2 ඇල්ෆා මේ 1 සමානයි බිඳුව. එහෙනම් ඇල්ෆා සමානයි භාගයක. මට වැරදුනා. හරි. OC y අක්ෂයේ දිගේ පිහිටයි නම් කියලා නෙවෙයි. පිහිටනවා කියලා වෙන්නන්නේ කියලා නෙවෙයි. තේරුණාද? OC y අක්ෂයේ දිගේ පිහිටයි නම් අල්ෆා සයින්. ඒතර y අක්ෂයේ දිගේ පිහිටනවා නම් j සංරටකයේ ශූන්‍ය වෙනවා. तो j සංරටකයේ ශූන්‍ය වෙනකොට 2 ඇල්ෆා නේ එක ශූන්‍ය වෙනවා. ඒ කියන්නේ ඇල්ෆා භාගය වෙන්න හරි නේද? ඒතර අපි මිස්ටේක් කරනවා. දැන් දැක්කද ඔයගොල්ලෝ 2019 20යි ගණන් දෙකට වඩා 18යි 17යි ගණන් දෙක ඉතාම සරලයි නේ. ඒ අර දෙකට සාපේක්ෂව ගත්තාම නේද? 19 20යි ගණන් දෙකට සාපේක්ෂව ගත්තාම මේ දෙක සරලයි. ඇත්තටම සරලයි. මෙතනමයි මට පොඩි මිස්ටේක් එකක් වුණා දැන්. මුලින්ම මට ඔළුවට ආවේ මේක මේ y අක්ෂයේ දිගේ පිහිටනවා කියලා වෙන්නන්නේ නැහැ. මට ඒක හරියට මගේ ඔළුවට ටාගට් උන්නේ නැහැ. හරි? y අක්ෂයේ දිගේ පිහිටනවා කියලා අරගෙන ඇල්ෆා වෙන කියලා කියන්නේ. හරි? එච්චරයි. මේක ඉතින් අර අඳිනකොට හරියට මේක උඩට එන්න ඇඳුන්නේ නැතුණාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම ඇඳුනා නම් හොඳයි. මොකද y අක්ෂයේ දිගේ පිහිටයි නම් කියලා කියන්නේ. ප්‍රශ්නෙකුත් නැහැ මම ඇඳුනා කියලා. ඔක අඳීම මත තීරණය වෙන එක නෙමෙයි. බලන්න එහෙනම් 38 වෙනි ගාන හදන්න බලන්න 2016 ලෙවල් එකට.
2011 එනකම් අපි මේ කෙටි ප්‍රශ්න පත්‍ර ටික යන්න ඕනේ. හරි. ඊට පස්සේ තමයි අපි සෙකන්ඩ් පේපර් ගණන් ටික හදන්න පටන් ගන්න. දෙදස් 16 වේලු සුපුරුදු අංකයෙන් a සමානයි 3යි ඉඳන් 4යි දී b සමානයි 4යි ඉඳන් 3යි දී C සමානයි alpha ඉඳන් 1 වෙන alpha d. යයි ගනිමු. ඒ තාත්වික සංඛ්‍යාවල. mod A හා mod B හොයන්න. alpha ඇසුරෙන් A.C සහ B.C සොයන්න. හරි සරල දෙයක්. මාපාංකයේ මාපාංක B සොයන්න. ඒතර ඔබ දන්නවා මාපාංකය කියන්නේ වර්ගමූල 3 වර්ගය ධන 4 වර්ගය ඒ කියන්නේ 5යි. mod B සමානයි මාපාංක 4 වර්ගය ධන 3 වර්ගය ඒ 5යි. පළවෙනි එක ඉවරයි. alpha ඇසුරෙන් A.C සහ B.C සොයන්න. A.C සමානයි 3i ධන 4j dot alpha i ධන 1 ඍණ alpha j 1 ඍණ alpha j ඔබ දන්නවා දෛශික දෙකක් අතර ද්විගුණිතය ගණිතේ මේ දෙක ගුණ වෙනවා 3i alpha ධන 4 වතාවක් 1 ඍණ alpha මේක සුළුමම වෙනවා ඍණ alpha ධන 4 එන්නේ A.C ඊළඟ B.C તો විදිහම හොයන්න කියනවා. B.C සමානයි 4i ධන 3j dot alpha i ධන 1 ඍණ alpha j. එතනවා 4 වරක් alpha 4i alpha ධන 3i 1 ඍණ alpha ධන 3. ඔන්න එනවා A.C. ඊට පස්සේ අපිට කියනවා A හා C අතර කෝණයද B හා C අතර කෝණයද සමාන නම් alpha සමානයි භාගය. ඒක කරන්න බලන්න. තනියම. එකපාරටම මම ඉතරමයි නෝදනේ.
කවුරු හරි ඉන්නවද ඇල්ෆා සමානයි භාගේ ඔප්පු කරපු එක්කෙනෙක්? දොර දෛශික දෙකක් අතර විදුන්නේ ආරන් තියෙනවා. බොහොම හොඳයි. තරු ප්‍රියම් ආරන් තියෙනවා. හොඳයි ඉතින් දැන් ඔයගොල්ලෝ පාසලට යනකොට ඔයගොල්ලෝ හොඳට දෛශික දැනගෙන එතකොට ඒකතල බල අංශුවක බල පාඩම කරලා ඊට පස්සේ මම හිතන්නේ සාපේක්ෂ ප්‍රොජෙක්ට් කාලවක්වත් කරන්න පුළුවන්. ඒ පැත්තෙන් පියෝ වලින් ඉතින් ගොඩක් ඒවා කරගෙන පාසලට යනකොට ගොඩක් ශක්තිමත් වෙලා යන්න පුළුවන්. පාසලට යද්දි ගොඩක් ශක්තිමත් වෙලා යන්න පුළුවන්. මගේ පොඩි අදහසක් තියෙනවා ලබන මාසේ ඉඳලා මේ සති දෙකකට සැරයක් එක ළමයෙකුට අපේ ගෙදරට ඇවිල්ලා මාව හම්බෙලා මේ බැරි දේවල් අහගෙන යන්න වෙලාවක් දෙන්නේ දින ඒ මම කියන දිනවල ඒ ඕන වෙලාවක රාත්‍රී වෙනකන් බැරි දේවල් ටික අහගෙන යන්න. ඔයාලට බැරි දෙයක් තියෙනවා නම් අහගෙන යන්න. මම ඒක ලබන මාසෙ ඉඳලා තමයි ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නේ. අපේ ගෙදරට ඇවිල්ලා ඉස්සලා හරියට වෙලාවක් දාගෙන ගෙදරට ඇවිල්ලා අහගෙන යන්න දේවල්. ඒක මට ඕගොල්ලන්ගේ මූණවල එහෙම දැක ගන්නත් පුළුවන්. හරි 3 දෙනයි. හරි. දැන් උතන වැදගත් වෙන්නේ දෛශික දෙකක් අතර කෝණය කොහොමද ගත්තේ බලන්න ගිහිල්ලා කෙලින්ම තියෙනවා තියරි වල. දෛශික දෙකක් අතර කෝණය තියෙනවා. θ සමානයි cos inverse මේ මොකද්ද මේ a dot b යට mod a mod b කියලා. බලන්න ගිහින් ගාන ලස්සනට හදන්න පුළුවන්. බලන්න මට බලන්න ඕනේ ඒක ඉදිරිපත් කිරීම එහෙම හොඳට එනවද කියලා. මොකද දැන් ක්වොලිටි එකම ලියන්න පුළුවන්. හරි. එහෙනම් මම පටන් ගන්නම්. තව කවුරු හරි උත්තරේ ගත්තා ඉන්නවද? හරි අපි බලමු එහෙනම්. මම දන්නවා දැන් ඔතන උග දෙනෙකුට තියෙන ප්‍රශ්නේ මේක ගොනු කරගන්නේ කොහොමද කියලා. සහ මේක ඉදිරිපත් කරන්නේ. දැන් බලන්න. මම කොයි විදිහද මතන්නේ? මම මේක කරනවා. දැන් ඔන්න ඉස්සෙල්ලාම අපිට දෙනවා දත්තය A හා C අතරයි B හා C අතරයි කෝණ සමානයි. හරි? එතකොට A හා C අතරයි B හා C අතරයි කෝණ සමානයි. එතන අපි ගමු A හා C අතර කෝණය සමානයි θ ද B හා C
4 කෝණ ඇල්ෆාද යයිකම් අල්ෆා ගන්න බෑ බීටාද යයිකම් හරි එහෙමනේ කියන්නේ හරි බලන්න එතකොට එහෙනම් cos theta අපි අර සූත්‍රය ලියනවා මොකද්ද a dot c වලින් එන්නේ a dot c සමානයි මාපාංක a මාපාංක c cos theta ඕනේ සම්බන්ධයෙන් තිබුණ දෙන්නේ දැන් මේකෙන් cos theta උත්තර කරනවා cos theta සමානයි a dot c බෙදීම mod a mod c මේක රෝමියක් අයිද කියලා බීහාසිය අතර කොනේ b ට තවද b dot c සමානයි mod b mod c cos theta මේකෙන් යන cos beta සමානයි කියන b dot c බෙදීම mod b mod c දෙක දැන් මේකේ කියනවා මේ θයි βයි සමානයි කියලා. එහෙනම් cos θ සමානයි cos β නේ. θ සමානයි β නිසා දැන් ඉඳලා cos θ සමාන වෙන්න ඕනේ cos β. cos θ සමානයි cos β නේ. එහෙනම් 1 හා 2 මොකද වෙන්නේ? cos θ a dot c බෙදීම mod a mod c. මෙහෙම ගත්තාම තියෙන වාසිය බලන්න. b dot c බෙදීම mod b mod c. මෙන්න මේ mod c කැපිලා යනවා. mod c කැපිලා යනවා. එහෙනම් මෙතනින් මට එනවා mod b මේ පැත්තට එනවා. mod b වතාවක් a dot c සමානයි මේ පැත්තේ mod c කැපිලා මේ පැත්තේ mod a ඉතුරු mod a වතාවක් b dot c mod b එක mod a කපලා යනවා නේ. මේ දෙකම එකක් කපලා යනවා. අයියෝ මට ඒක අමතක වුණානේ. ඒ දෙකක් කපලා යනවා. මෙතන මේ දෙකක් කපලා යනවා. හරි? mod a mod b දෙකක් කපලා යනවා. mod c දෙකක් කපලා යනවා. එතකොට එහෙනම් මෙතනින් ඉතුරු වෙනවා a dot c සමානයි b dot c. a dot c කියන්නේ මම මතක හැටියට ඍණ ඇල්ෆා ධන 4. මෙතන මට මතක හැටියට ආවේ ඇල්ෆා ධන 3 තමයි. ඔව්. හරි. මොකද මේ mod a mod b ට සමානයි පහ පහනේ. කපලා යනවා mod c කොහොමද කියනවා. මෙතන උනම් මක් නිසාදයක් mod b සමානයි mod a කියන එක මෙතන ගත්ත හැකි. මේ එතකොට මෙතන 2යි ඇල්ෆා සමානයි 1 ඇල්ෆා සමානයි භාගය කියන්නේ. එතකොට දැන් මෙතන මම දන්නවා දැන් මේ ගාන හදන්න ගියාම ළමයින්ට හිර වෙන්න තැන් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිතුවිලි අර හරියටම අර බොහොම නිරවුල් මාවතක දුවන්නේ නැහැ. ඉතින් ඒක එහෙම තමයි. දැන් ඔයගොල්ලන්ට මේ කෝණ දෙක සමානයි කියවම කොහොමද ඒක යෙදෙන්නේ කියන ප්‍රශ්නේ එනවා ඉතින්. ඒක කොහොමද මම ඇල්ෆා සෙල්ලිම සඳහා පාවිච්චි කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා. හරිද? දැන් මේක හොඳට අහගන්න. දැන් ඔන්න උතන තමයි මේ ගණිතය ඉගෙන ගත්තාම ලැබෙන වෙන කිසි දෙයක් ඉගෙන ගන්නට වඩා ගණිතය ඉගෙන ගන්න කෙනෙකුට ලැබෙන සුවිශේෂී කාරණේ. ඒ තමයි ප්‍රශ්නයක් නිර්වුල්ව දැකීම සහ විසඳුම නිර්වුල්ව ගැනීම කියන එක. තේරුණාද කියන්නේ? පැහැදිලිද කියන්නේ? ප්‍රශ්නයක් නිර්වුල්ව ගැනීම සහ විසඳුම නිර්වුල්ව දැකීම. දැන් මෙතන කෝණ දෙක සමානයි කියලා කියන්නේ. දැන් බලන්න එතකොට මම ගත්තා.
එතකොට මේ කෝණේ කොහොමද යෙදෙන්නේ? යෙදෙන්නේ A.C වල. A.C වල දිගින් ගන්න ගියාම මේක යෙදෙන්නේ. ඒත් ඒකෙන් මම cos θ උත්තර කරගන්නවා. ඊළඟ අනිත් කෝණේ යෙදෙන්නේ කොහොමද? β කියන කෝණේ යෙදෙන්නේ බෑනේ. මේ දෙක සමානයි කියන එක පාවිච්චි කරන්න බෑ මම. නේද? θයි βයි සමානයි කියන එක මම පාවිච්චි කරන්න නම් මේ ගණිතය හසුරුවන්න බෑ මම මේක පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට ඒ කොහොමද β සම්බන්ධ වෙන්නේ? β සම්බන්ධ වෙන්නේ b.c ගත්තොත් ගත්තයි. එතකොට cos β මේකට සමානයි. එතකොට මේවා දැන් ඕගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කරන්න කියන්නේ තව එනවා ලොකු වැඩක් කරනවා. ඕගොල්ලෝ මෙතනදී ආදේශ කරන්න යනවා. එතකොට a.c ඕගොල්ලෝ දානවා ඍණ ඇල්ෆා ධන 4. මෙතන 5 දානවා. මේක හිරට මහන්සි වෙලා හොයනවා. අර ඇල්ෆා වර්ගයේ දාන එක ඍණ ඇල්ෆා වර්ගයේ වර්ගමූලය කියලා මේක දානවා. ඒ වෙන්න පුළුවන් එක නරක දෙයක්. මම කියන්නේ මෙතෙන්දී ඒවා ආදේශ කරන්න යනවා. මොකද එහෙම ඇයි එතකොට මම එහෙම නොකලේ? මම එහෙම නොකරන්න හේතුව මට පෙනුණා මම දැක්ක දැන් මේ දෙක මම සමාන කරද්දී මේවා කපලා යනවා කියන්නේ. ඇයි මම වේලාසන මේකට ආදේශ කරලා මේ මහන්සියලා මේක අනාගන්නේ? එහෙම කරන්න ඕනේ නෑ නේද මම? මේකට ආදේශ කරලා වේලාසන ආදේශ කරලා මහන්සියලා අනාගන්න අවශ්‍යතාවයක් නෑ නේද? ඉතින් මේවා අත්දැකීම්. ඕගොල්ලෝ තව විභාගයට යන්නේ 2023. හරි 2023 ඕගොල්ලෝ යන්න වෙන්නේ දෙසැම්බර් වලට. ජූලි වල යන්න හම්බෙන්නේ නැහැ. හරි මොකද ඕගොල්ලෝ පාසලට ගන්නකොට ලබන අවුරුද්දේ ජනවාරි වෙනවා අවම වශයෙන්. හරි. එතකොට ඕගොල්ලන්ගේ නිසි කාලසටහන් ක්‍රියාත්මක කරන්න ඕගොල්ලෝගේ විභාගේ 2023 මට පේන විදිහට දෙසැම්බර් වලට යනවා. ඊග මෙහාට මොනවද කරලා කරයිද කියන්න බෑ ඉතින් ඒ තරම් කල් අපේ රට මෙහෙම දුවයිද කියන්නත් බෑ. මේක ලොකු ව්‍යසනයක් අතලඟ එනවා. ඒක මං හිතන්නේ ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. තාමත් හිතනවා මේකේ සර්වයිවල් එකක් තියෙනවා. තාම හිතනවා. එහෙම හිතනවා මිනිස්සු. අපිට සර්වයිව් වෙන්න බෑ. මේම සිස්ටම් එකක් කඩා වැටුණාට පස්සේ එක තැනකින් නෙමෙයි යන්නේ. හැම තැනම නාය යනවා. කඳුද, ගස්ද, ගල්ද, වැලද, දොඩවල්ද ඔක්කොම යනවා. එක තැනක් බේරන්න බෑ ළමයි. මුළු සිස්ටම් එකම අවුල්. එහෙනම් ඉතින් මේ රට ඒ වගේ වියවුලකට පත් කරලා තාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් මම හිතන්නේ කොට දෙනකොට තේරෙන්නේ නැහැ. මේ අපේ දරුවන්ගේ අනාගතය තමයි මේ විනාශ කරේ කියන එක. අපේ දරුවන්ට ජීවත් වෙන්න දෙන රට තමයි මේ විනාශ කරලා මේ අගාධයට ගෙනිච්ච කියන ඒක තේරෙන්නේ නැහැ. හරි? ඉතින් තව බලන්න කියලා. ඉතින් මොහොම බලන් ඉමු. දැන් අපි ලෝක වෙනකන් කියලා බලන් ඉන්න බෑනේ. අපි අපේ වැඩේ කරගෙන යන අන්තිම මොහොත දක්වා. මට පුළුවන් අන්තිම මොහොත දක්වා දරුවන්ට උගන්වනවා. තේරුණාද කියන්නේ? පැහැදිලිද? Zoom එකේ මිල මට ගෙවා ගන්න පුළුවන් දවස් දක්වා මම උගන්වනවා. මම අරන් දින Zoom පැකේජ් එකේ මිල හරිද? ඒ ඩොලර් 15 මට ගෙවන්න පුළුවන් අවසාන දවස් දක්වා මම උගන්වනවා. තේරුණාද? ඉතින් එහාට අපි කතා කරනවා. හරි? ඉතින් එහෙම ඇත්ත අසුභවාදී ඉඳන් එළවා අපි මේක කරගෙන යන්නේ. ඉතින් මොන දෙන්නත් අපේ මනස දිනුනෙත් අපි මනස දිනු කරන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ අපිට. මම කියන්නේ අර මේ තැන් වලදී ආදේශ කරලා මේක අපි අනාගන්නේ නෑ. නේ? ලස්සනට වෙතන එක නෙගෙන. තේරුණාද ළමයි කියන්නේ? ඉතින් මේක හරිය ලස්සන විෂයක්. මාර විෂයක්. දැන් මම මේක උගන්වන්න ඉන්න කලින් මම නිකන් හරිය කම්මැලි ගමේ හිටියේ. ඇත්තම කියනවා. හරිම අපහසුයි මම ආවේ හරිම අමාරුයි ටෝක් එකක් අරගෙන. හැබැයි දැන් ඔයගොල්ලොත් එක්ක මේක හදන්නේ ඇත්තේ. මට අර ඔක්කොම ඒවා මතකයි. අර කම්මැලි ගන්න ඇගේ අමාරුක සියල්ල මතකයි. ඒක මේ විෂය හැටි ළමයි. ඒනවා කියන්නේ මේකත් එක්ක බෙදාගන්න. පැහැදිලිද ඒකට? ඉතින් දැන් ඔයගොල්ලෝ ගෙදර වැඩ හැටියට වෙන මේ ගණන් ටික මාක් කරගන්න. දැන් මේ Facebook පොතේ මාක් කරගන්න මෙහෙම. මම ගානක් දෙනකොට නම්බරේ රවුන්ඩ් කරන්න. ඒ ගාන හැදුවට පස්සේ හරි දානවා. ඒක තමයි සිම්බල් එක. හරි? ඒක මාක් කරගන්න 37 වෙනි ගාන. 37 මාක් කරන්න. හරි? 37. ඒ කියන්නේ 2015 වෙනි ගාන. ඊළඟ 36 මාක් කරන්න. හරි? 36 මාක් කරන්න. හරි? 37යි 36යි. ඊට පස්සේ 33යි. 37යි 36යි 33යි. හරි? අන්නේ ගණන් තුන ගෙදරදී try කරන්න. ඒ ඇති
ඒතකොට ඒ තුන හදලා ලබන සතියේදී අපි දෛශික කෙටි ප්‍රශ්න දෙක ඉවර කරනවා. ඊට ලොකු ප්‍රශ්න දෙක දෙක වගේ හරි එක එක වගේ හරි හදාගෙන යනවා. දැන් අපි භින්න භාග ගැටළු ටිකක් මට හිතනවා කරන්න ඕනේ කියන. ඒ භින්න භාග ගණන් ටික අපි හදමු. හරි? භින්න භාග වලින් ගැටළු ටික. ඔබ ඒක තව ටිකක් තහවුරු වුණොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මේ ටික හොඳට උරුර ගන්න. දැන් හැමෝම රට දාලා යනවනේ. දැන් ඔයගලන්ට එහෙම යන්න බෑ. ඔයගලන්ගේ දෙමෝපියන්ට යන්න සුසුකම් තියෙනවා කියන්නේ. ඕගොල්ලෝ තමයි. ඒ ඔයගලන්ගේ પરම්පරාව තමයි මම හිතන්නේ. ඔයගලන්ගේ પરම්පරාව තමයි. ඔයගලන්ගේ પરම්පරාව සහ ඊට උඩින් ඉන්න තව પરම්පරා 3ක් 4ක් තමයි මේක ගොඩ දාන්නේ. ඕගොල්ලෝ තමයි ගොඩ දාන්න පුළුවන්. එතන ඔයගොල්ලෝ 2023 22 21 20 18 ඔය પરම්පරා පහ එකතු වුණාත් ඇති මේ ගොඩ දැම්මේ මේකේ පැලලන්න ඕනේ නැහැ මේ පැලලන්න ඕනේ හරි එහෙනම් අපි පටන් ගමු මෙන්න මේ බින්න භාගයට. එතකොට මේ අර බින්න භාග පොත අරගෙන ඒක හදන්න. නැත්තම් මේ බියෝමැස් කරන පොතක මේ ඉලිකැලි කියලා ටිකක් ගහලා බින්න භාග රිවිෂන් දිනේ දැම්මා. හදලා ඒක ඉවර කරලා ටිකක් ගන්න. හරි. පැහැදිලිද ගන්න? එහෙම නැත්තම් මේ කැමති විදිහට මේවා තැන් තැන් වල නම් ලියන්න එපා. අද ඊට අදාළ පොතකට යන්න. දැන් ඔය බියෝමැස් පොත් ටික යනවනේ වෙනම. බියෝමැස් පොත් ටික වෙනම යනවා නේ. පැහැදිලිද? ඒක බියෝමැස් පොත් වල කරන්න. සුදුසු විදියට කරන්න. හොඳයි එහෙනම් මෙන්න මේ ගණන් ටික අපි හදමු බලන්න. මේක ලියන්න මම මහලා මේ පැත්තට ගන්නවා ටිකක් තව මෙහා.
දැන් බින්න භාග ගන්නක ඉස්සල්ලාම බලන්න ඕනේ මාත්‍ර නේ. නවයේ මාත්‍රය හරේ මාත්‍රය බලන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි හරේ පුළුවන් තරම් සාධකට කෙල්ලද කියලා බලන්න. ඕක තමයි පළවෙනියෙන්ම බලන්න. නවයේ මාත්‍රය හරේ මාත්‍ර දෙක චෙක් කරන්න ඕනේ. ගණන් තුනේ මම හදන්නේ. අපි පළවෙනි ගානට ගියොත් පළවෙනි දේ තමයි මෙතන ලවයේ මාත්‍රය 1යි හරේ මාත්‍රය 2යි. එහෙනම් බින්න භාග ටික විතරයි එන්නේ. තාම ඉස්සරහට මොකුත් එන්නේ නැහැ. හරි. එතකොට හරේ පුළුවන් තරම් සාධක වෙන්නද කියලා බලනවා පැටලන්නේ නැහැ. ix ධන 1ට x වර්ගයේ ධන x ඍණ 2. දැන් මේක ගත්තම 5x ධන 1ට x ධන 2 x ඍණ 1 කියලා සාධක දෙකට කැඩෙනවා නේ. එහෙනම් 5x ධන 1ට x ධන 2 x ඍණ 1 කැඩුවාම x ධන 2 ලවයට එනවා e කියලා. x ඍණ 1 ලවයට එනවා b කියලා. හරිනේ? ඔය විදිහට. හරිනේ? මේකට වඩා මාත්‍ර එකක් අඩු වෙනවා කියන්නේ. දැන් මේ මුළු සමීකරණ ගුණ කරනවා මේ දෙකේ ගුණිතේ. ඒක ගුණ කරපුවම මේ පැත්තේ ඉන්නේ 5x ධන 1 සරල සමයි a වතාවක් x ඍණ 1 ධන b වතාවක් x ධන 2. දැන් අපි සංගුණක සමාන කිරීමට යනවා. x වල සංගුණක සමාන කරනවා. මෙතන 5 සමානයි a ධන b. මේක පළවෙනි සමීකරණය. x වල බිඳුව. x වල බිඳුව වල කියන නියත. මේ පැත්තේ නියතේ 1. සමානයි මේ පැත්තේ වෙනවා ඍණ a ධන 2යි b. දෙවදාන මේ විදිහට කෙලින්ම හිතෙන් විසඳනවා. 1යි 2යි එකතු කරලා. එකපාරම උත්තරේ දෙනවා. මේකට මේ කපල යනවා 3යි b සමානයි 6යි. b සමානයි 2යි. එච්චරයි. ඒ ලෙවල් වල උත්තරයි. මේ දෙක එකතු කරලා 3යි b සමානයි 6යි. b සමානයි 2යි. එහෙනම් a සමානයි 3 ඒ උත්තරයි. ලකුණු හම්බෙන්නේ ඕවට විතරයි. මේ සමීකරණ දෙකට හම්බෙනවා මේ දෙකට හම්බෙනවා. මේ විසඳන විදිහට වැඩක් නැහැ අපි ඒ ලෙවල් වල. ඒ සමාන දෙක දාපුවම මේ සමාන 3 එනවා. දැන් ඉතින් බින්න භාග ලියන්න පුළුවන්. මේක බින්න භාග ලියලා දාන්න පුළුවන්. මෙතන a වෙනුවට 2 දාන්නවා b වෙනුවට 3 දාන්නවා නෑ a වෙනුවට 3 දාන්නවා b වෙනුවට 2 දාන්නවා
දැන් මෙතෙන්ට ආවම මෙතන මම දීලා තියෙන පුනරාවර්තන සාධකයක් තියෙන අවස්ථාව. ඔබ දන්නා මේ වගේ පුනරාවර්තන සාධකයක් තිබ්බහම භින්න භාග ලියන්න ඕන විදිහක් තියෙනවා. දැන් මෙතන ලවයේ මාත්‍රය 2යි, හරේ මාත්‍රය 3යි. ලවයේ මාත්‍රය 2යි, හරේ දෙනවා මාත්‍රය 3යි. ඒකට ආයේ භින්න භාග වලට අමතරව වෙන මොනවත් ඉස්සරහට එන්නේ නැහැ. ඒක තමයි පළවෙනියෙන්ම චෙක් කරන්න ඕනේ. ලවයේ හරේ මාත්‍ර දෙක. හරි? මේ ඒක තමයි පළවෙනියෙන්ම කරන්න ඕන කාරණය. ඒක අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕනේ ඒක. ලවයේ මාත්‍රේ හරේ මාත්‍රේට වඩා අඩු නම් භින්න භාග විතරයි. මාත්‍ර සමාන වුණොත් වෙන්නේ මාත්‍ර අතර වෙනස බිඳුවයි. ඒතර නියතයක් ඉස්සරහට ඇවිල්ලා තමයි භින්න භාග එන්නේ. අන්න ඒක හරියට මේ ග්‍රහණය කරගන්න ඕනේ. තමන්න මතකයි සීරියෝසි කියනවා මෙහෙම පුනරාවර්තන සාධකයක් ආවොත් මොකද කරන්නේ කියලා. දැන් මුලින්ම බලන්නේ මාත්‍රා අතර වෙනස. මාත්‍රා අතර වෙනස මේ යට හරේ මාත්‍රය 3යි 2යි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. භින්න භාග විතරයි ඉන්නේ. හැබැයි මෙතන හරය x ධන 1 වෙච්ච භින්න භාගයක් එනවා. ඊළඟ හරය x ධන 1 වර්ගයේ වෙච්ච භින්න භාගයක් එනවා. හරි x ධන 1 වර්ගය වෙයි. ඊළඟට එතකොට දැන් එතන දැන් කෙලෙකුට හිතනවා දැන් මේක වර්ග වුණාම මෙතන වර්ග සිතයක් එන්නේ ඒකට නම් මාත්‍ර එකක් අඩු වෙන්නේ මෙතන එන්න ඕනේ bx ධන c කියලා නේද? නෑ. මේ වගේ පුනරාවර්තන වලදී අපි බලන්නේ මේ ඇතුලේ තියෙන එකේ මාත්‍රයට වඩා එකක් අඩු වෙන තමයි මෙතන කියන්නේ. හරි? ඒවා තීරියෝටි කරාම මෙන්න මේ හරේ තියෙන එකේ මාත්‍රයට වඩා ඒ කියන්නේ වරහන ඇතුලේ තියෙන එකේ මාත්‍රයට වඩා එකක් අඩු වෙන ලියන්නේ. ඒතකොට මම ලියන්නේ කොහොමද නේද? ඊළඟට මෙතන c කියලා එනවා x වෙන 2. يعني ඕක තමයි භින්න භාගය. ඒ භින්න භාග තුනක්. ඒතකොට මේකෙදි මම ඕනුනේ ඔයගලන්ට මතක් කරන්න ඕනුනේ අර පුනරාවර්තන රේඛීය සාධකයක් තියෙනකොට මොකද කරන්නේ කියලා. පුනරාවර්තන රේඛීය සාධකයක් තියෙනකොට කුමක්ද කරන්නේ කියන එක තමයි මෙතන මට කතා කරන්න ඕනෙච්ච. දැන් මේ මුළු එකෙන් ගුණ කරපුවාම වෙන 3යි x වර්ගයේ වෙන x වෙන 10 ඒ වතාවක් x ධන 1කුයි x වෙන 2යි මේකේ ගුණ කරන්නේ ඒක x ධන 1ක් කපලා යනවා ඊළඟ b වතාවක් x වෙන 2 එනවා ධන c වතාවක් x ධන 1ේ වර්ගය තේරුණාද මේකෙන් ගුණ කරන්නේ මුළු පද හතරම මේක ගුණ කරනවා ගුණ කරපුවම ලාභය තුනක් මෙතන ගුණ කරනකොට මේ එක x ධන එකක් කපලා යනවා එකක් කපලා යනවා අතෙන් යනකොට x ධන එකේ වර්ගය කැපිලා x වෙන 2 විතරයි ඉතුරු වෙන්නේ අතෙන් යනකොට x වෙන 2 කැපිලා x ධන එකේ දැන් සංගුණක සමාන කරන්නේ මෙහෙම තියාගන්න එපා ටිකක් ඔබට අපහසුයි මට නම් ප්‍රශ්නයක් නැහැ සාධක තුනක් නම් කොහොමද ගන්නෙ මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරන්න x වර්ගය ඍණ x ඍණ 2. එතකොට ලේසි අපිට සංගුණක සමානයේදී b x ඍණ 2 c වතාවක් x වර්ගය ධන 2x ධන 1 කියන්නේ. තේරුණාද? එහෙම හදාගත්තාම දැන් සංගුණක සමාන කරන්න ලේසි වෙනවා. සමීකරණ තුනක් එනවා. ඒ සමීකරණ තුනෙන් ABC හොයලා මේක ගෙදර වැඩ හැටියට තියාගන්න. මේ ගාන මම තවත් එකක් දෙන්නම්.
මේ ගණන් දෙකම ගෙදර වැඩ හැටියට තියන්න. දැන් මෙතන x වර්ගයේ සම්පූර්ණ සමාන කරොත් ඍණ 3 සමානයි. මෙතනින් එනවා a ax වර්ගයේ එනවා. එතන cx වර්ගයේ c එනවා. 1 ඊළඟ x වල එකේ බලය සම්පූර්ණ සමාන කරොත් ඍණ 1 සමානයි ඍණ a ධන b ධන 2යි c දෙක x වල බිඳුවේ බලය සම්පූර්ණ සමාන කරොත් ඍණ 10 සමානයි ඍණ 2යි a ඍණ 2යි b ධන 3 හරි නේද? දැන් මේ වගේ සමීකරණ පද්ධතියක් විසඳද්දී නොදන්න අකුරු දෙකයි සමීකරණ දෙකට මේක බස්ස ගන්න ඕනේ. සමීකරණ 3යි නොදන්න අකුරු 3යි කියනකොට නොදන්න අකුරු දෙකයි සමීකරණ දෙකට මේක බස්සන්න ඕනේ. නැත්නම් මේක සුළු කරන්න බෑ. ඉතින් අර අපිට මෙතෙක් තියෙන අත්දැකීම තමයි එහෙම කරන්න යනකොට මේ එකපාරින් සමහර ඒවා සුළු වෙලා එනවා. මෙතන එහෙම වෙන්නේ නැහැ. මෙතන මෙහෙම වැඩක් කරලා ඉන්නේ. ඔව් දැන් අපිට ඔව් හරි. කොහෙන් ගියත් මේක එහෙම ලේසියෙන් සුළු වෙන්නේ නැහැ. මේක සමීකරණ මේ නොදන්න අකුරු 3යි සමීකරණ 3යි නම් එවැනි පද්ධතියක් විසඳද්දී එක අකුරක් අයින් කරලා එක අඥාතයක් අයින් කරලා නොදන්න රාශි දෙකයි සමීකරණ දෙකට බස්සන්න ඕනේ. ඒක තමයි සිද්ධාන්තය. හරි. සමහර තැන්වල ෂෝට් කට්ස් තියෙනවා. ඒ වගේ අපිට කලින් අවස්ථාවල හම්බෙලා තියෙනවා. දැන් මෙතන එහෙම නැහැ කියලා උනට පේනවා. මේක අර මං කිව්වා මූලික સિદ્ધාන්තයෙන්ම හිතන්න වෙනවා. දැන් මොන අකුරද අයින් කරගන්නේ? ඒකෙන් තීරණය කරගන්න. ඒ කියන්නේ C අයින් කරලා AB වලින් සමීකරණ දෙකකට යනවා. A අයින් කරලා BC වලින් සමීකරණ දෙකකට යනවා. B අයින් කරලා A හා C වලින් සමීකරණ දෙකකට යනවා කියන්නේ. ඒක කොහොම නමුත් විචල්‍යයන් දෙකයි සමීකරණ දෙකට මේක බස්සන්න වෙනවා. එහෙනම් බස්සන්න නැතුව මේක විසඳන්න බෑ මේ පද්ධතිය. පැහැදිලිද? ඉතින් මම මේක තමයි මට යන්න වෙන්නේ. මට හිතෙනවා මේක මොකේද ගියත් මේක ලේසියෙන් මෙහෙම එකපාරට උඩ යන්නේ නැහැ. මෙතන A හා C වල සමීකරණයක් දැනටම තියෙන නිසා මට හිතෙනවා මේ දෙක පාවිච්චි කරලා B අයින් කරගත්තා නම් හරි කියලා. ඒ කියන්නේ මෙතන දැන් කෙලින්ම අකුරු දෙකකින් සමීකරණයක් තියෙනවානේ. මේක අකුරු තුනම තියෙනවානේ. තේරෙනවද? ඒ කියන්නේ A හා C වලින් සමීකරණයක් දැනටම තියෙන නිසා මේ සමීකරණ දෙකෙන් අපි B අයින් කරලා A හා C වල සමීකරණයකට ගියා නම් ලේසි කියන එක තමයි මගේ අදහස. ඒක මගේ අදහස නේ. දැන් එහෙම මේ දෙක පාවිච්චි කරලා අපි B අයින් කරනවා නම් මේ දෙවෙනි සමීකරණ දෙකෙන් ගුණ කරපුවාම 2යි B එනවා. එකතු කරපුවාම මේක කැපිලා යනවා. ඒතකොට ඔන්න බලන්න මම මේක එකපාරින් කරනවා. මේ බලන්න. 2 ගුණ කිරීම 2 එකතු කිරීම 3 කියලා මොහොම ලියුවා. බලන්න මේක කරන්න පුළුවන් ඕගොල්ලන්ට. 2 දෙකෙන් ගුණ කරලා එතකොට එකතු කරනකොට B කැපෙනවනේ. දැන් B ගැන හිතන්න ඕනේ නැහැ. මනසේ කරේ යොමු කරන්න ඕනේ නැහැ. හරි? දැන් මෙතන දෙකෙන් ගුණුනම ඍණ 2යි. ඍණ 2කට ඍණ 12ක් එක ඍණ 10ක් එකතු කරාම ඍණ 12යි. ඒක දාන්න පුළුවන්. මේක ගුණුනම ඍණ 2යි. ඍණ 2යි කියන්නේ ඍණ 4යි. B ගැන හිතන්න දෙයක් නැහැ. මෙතන 4යි C. දෙකෙන් ගුණුනම 4යි C. C එකතු කරාම 5යි C. අර තුන්වෙනි තමයි. බලන්න එක sorry හතරවෙනි තමයි. එක පාරින් අපි ඔක්කොම විසඳුවා මේ. එහෙම නැතුව මේක දෙකෙන් ගුණ කරලා ඊට පස්සේ එකතු කරලා පද ටික ඔක්කොම ලියලා ඍණ 2යි B ධන 2යි B කපලා එහෙම කරන්න බෑ. මේක හිතෙන් ගුණ කරලා ඍණ 2යි ඍණ 12යි. ඍණ 2යි ඍණ 2යි ඍණ 4යි මේක කොහොමද කැපෙනවා? 2 4යි C ට C වුණා 5යි C. දැන් 1යි 4යි විසඳනවා. එතකොට කොහොමද කරන්නේ? පළවෙනි එක 4ෙන් ගුණ කරලා
හතරෙන් එකට එකතු කරනවා. ඒක ලියනවා මෙහෙම. 1 ගුණ කිරීම 4 එකතු කිරීම 4. දැන් මේක 4ෙන් ගුණ කරන්නේ ඉතින් ඍණ 12යි. හරි. તો මේකට එකතු කරනවා ඍණ 24. සමාන. මේක මේ ගුණ කරනවා අපි 4ෙන් නේ. 4ෙන් ගුණ 4යි. ඍණ 4යි කැපිලා යනවා. 4යි ඊට ඍණ 4යි කැපිලා යනවා. මෙතන 4යි. දැන් 5යි එකතු වෙනවා. 9යි. අන්න මට එනවා C සමානයි ඍණ මට කොහේරි මම හොඳ පූර්ණ සංඛ්‍යා එන විදිහට මේක ගත්තේ. කවන්නේ නැහැ දැන් C සමානයි ඍණ 4ට 9යි. එහෙනම් මේකෙන් එනවා C කියන්නේ ඍණ 4ට ඍණ 24ට 9යි. તો 3ෙන් බෙදුවොත් ඍණ 8ට 3 නේ. ඍණ 8 බෙදීම 3. C කියන්නේ. તો C කියන්නේ ඍණ 8 බෙදීම 3 නම් ඒක මෙතෙන් ආදිශ කරලා ඒ හොයාගත්තේ. එකෙන් එනවා ඒ. එකෙන් A සමානයි ඍණ 3 මේ ඍණ 8ට 3 නේ. ඒක එහා පැත්තට ගියාම ධන 8ට 3. මෙතන 3 වරක් 3 9යි ඍණ 9යි මේ 3 වරක් 3 ඍණ 9යි ධන 8යි කරනවා ඍණ 1ට 3. ඔන්න ඒ වලගයක් තමයි. ඒ වලගයක් තමයි. දැන් B වලගේ හොයාගන්න දෙකට ආදේශ කරන්න බැරි. මම මේක හොඳ පූර්ණ සංඛ්‍යාවක් කියලා හදලා දුන්නේ කොහේද මට මිස්ටේක් එකක් වෙලා තියෙනවා. දෙකෙන් කෙලින්ම B වලගේ දෙකෙන් B කෙලින්ම හිතේ උත්තර කරන්න. මෙතන ඍණ 1 තියෙනවා. මේ ඍණේ එහා පැත්තට ගියාම ධනය. ඍණේ එහා පැත්තට ගියාම ධනය. ධනය කියන්නේ ඍණ 3ෙන් එකයි. ඊළඟට මේ ධන 2යි C එහා පැත්තට ගියාම ඍණ 2යි C. ඍණ දෙවතාවක් C. පේන්නේ නැහැ. ඍණ දෙවතාවක් C කියන්නේ ඍණ 8ට 3යි. බලන්න මේක මම ගත්තා මේ මේකකින් මෙයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙයා ප්‍රැක්ටිස් කරනකොට මේ මොනවද කරන්න බෑ ළමයි. මේ ඍණ එක මේ පැත්තේ තිබුණානේ. ඍණ එහා පැත්තට ගියා ධනය. ධනය කියන්නේ ඍණ 3ෙන් එකයි. ධන 2යි C එහා පැත්තට ගියාම ඍණ 2යි C. ඒකට B උත්තරය. දැන් මේක සුළු කරන්න. ඍණ 1 ඍණ 1ට 3 ධන 16ට 3. තුනෙන් ගුණාම ඍණ 3යි. තුනෙන් ගුණාම ඍණ 3යි. ඍණ 1යි ඍණ 4යි. ඍණ 4යි. තුනෙන් ඍණ 3යි. තුනෙන් විතර තුනෙන් ගුණාම ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි. ඒතකොට මෙතන 12යි. ඒ කියන්නේ 4යි. B සමානයි 4යි කියන්නේ. හරි. දැන් භින්න භාග ලියලා දාන්න පුළුවන්. දැන් භින්න භාගට කියලා මම මේක මොකද මේ නිකිරේ උත්තරේ දුන්නේ කමන්නේ ඒක එහෙම හුරු වෙන්න ඕනේ ඔයගොල්ලෝ කරේ. ඒවා මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ ඍණ 3ෙන් එකනේ. ඒතකොට මෙතන ඍණ 1 උඩට එනවා 3 එනවා පල්ලෙහාට මෙහෙම. ඒ වලට එන්නේ ඍණ 3ෙන් එකනේ. ඒතකොට ඍණ 1 උඩට එන්නේ 3. P කියන්නේ 4නේ. 4ට x ධන 1 වර්ගය. C කියන්නේ ඍණ 8ට 3නේ. ඍණ 8 උඩට ඇවිල්ලා 3 වෙනින් යටින් x එක. මේක තමයි භින්න භාග වෙන්නේ. එනවානේ දැන් මෙතන අර සමීකරණ පද්ධතිය විසඳීම පිළිබඳවත් ඔබ ඒ අධ්‍යක්ෂ සම්භාරය ලබා ගන්න යුතුයි. පැහැදිලි නේද මම කියන කාරණා? ඒකත් ඔබ ලබා ගන්න යුතුයි. මේ මහා අමාරු දේවල් නෙමෙයි. හැබැයි මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙනවා මේ එක පාළිම නෙමෙයි මේ එක පාළයි නේ මේ සුළු කරලා එක පාළින් කියන්නේ නේ
එතන එකවර ගියා. මෙතන එකවර ගියා. එහෙම තියෙන්න ඕනේ. ඉතින් ඒක හංගන වැඩ කරන්න බෑ උගලුත් එක්ක. පස්සේ කරනවා. තව මාසෙකින් කරනවා. ළමයි ටික පන්තියේ අල්ලගත්තාම කරනවා. එහෙමනේ අපේ ස්ට්‍රැටජි තියෙන ඉතින් මුළු අපේ රටටම වැරදිලා තියෙන ළමයි. මම මේ ඔය දරුවන්ට කියලා දෙන්නේ. ඕගොල්ලෝ කවදා හරි වැඩි කියවෙලා මේ සමාජයක ගනුදෙනු කරත් කවදාකවත් ඒ විදිහට කරන්න එපා කිසිම දෙයක්. මේ ජීවිතේදී ඉතාම වැදගත් දෙයක් මම මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. හරියටම ප්‍රශ්නෙට පිළිතුරු ගන්න. ඒ ප්‍රශ්නෙට පිළිතුරු ගන්න වෙන දේවල් ඒකට අදාළ කරගන්න එපා. තේරෙනවද? බලන්න කොයිතරම් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක මිනිස්සු අද තත්තු වගේ දුක් විඳිනවා. තව ඉස්සරහට දුක් විඳින නියමිතයි. ඇයි? මේ හැම මිනිහෙක්ම මේ ප්‍රශ්නෙට උත්තර නෙමෙයි හොයන්නේ. එක්ක තමුන් හොරා කන හැටි, එක්ක තමුන්ගේ දරුවන්ට තව අවුරුදු ලක්ෂ ගාණක් ජීවත් වෙන්න සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද? ලෝකේ ඉන්න ධනකු ඒරිය වෙන්නේ කොහොමද? ඒක නෙමෙයි කරලා තියෙන්නේ. ඒකට කොහොමද ආගම විකුණන්නේ? ඒකට කොහොමද ජාතිය විකුණගන්නේ? ඒකට කොහොමද යුද්ධ විකුණන්නේ? තේරුණා නේද? ඒක ඕක තමයි කරලා තියෙන්නේ. ඒකට එහෙම කරන්න බෑ දැන්. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේක මම අනිවාර්යයෙන් මට පුළුවන් වෙන්න ඕනේ මේක. මේක තමයි මට්ටම. මේක මට්ටම. ඒත් මේක අංගල බෑ. මේක මට්ටම නම් මේක සඳහා මම වෙහෙසෙන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ විසඳෙන්නේ. තේරුණාද? මේක හංගලා නිදි බෑ. ඔයගොල්ලෝ මේ විදිහට යන්නම ඕනේ. මහතේ කොහොමද? හරි. දැන් මේ ගණන් දෙක. දැන් මේක ගත්තොත් හරේ සාධක කැඩලා හැබැයි ලවේ මාත්‍රය 2යි කරේ මාත්‍රය 2යි. ඒතර මාත්‍ර සමාන වුණාම මාත්‍ර අතර වෙනස බිඳුවයිනේ. එතකොට අර මාත්‍රේ බිඳුව කියන්නේ නියතයක් නේ. අර බින්න භාග දෙකට අමතරව ඉස්සරහින් k හරි මොකක් හරි නියතයක් ඇවිල්ලා තමයි බින්න භාග යන්නේ. මෙතන ඒක තියෙනවා. මෙතන රිපීට් එකකුත් තියෙනවා. එතකොට මේක හදන්න මේ ගණන් දෙක ගන්න තව ගණන් දෙකක් මම ඊළඟ දවසේ තව දෙකක් කරනවා. හරි? මේ දෙක කරලා එතකොට මේක තව 10 කරනවා. ඔන්න ඔක තමයි මගේ ක්‍රමය. එහෙනම් මේ පාඩම අපි කරගෙන යනවා. ඒක විභාග ගන්නත් කරනවා, ලොකුවන්ත් කරනවා. ඊට පස්සේ මේ රිවිෂන් එකේදී අපි ඒක නැවත මෙයා කරනවා. ඒතකොට ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙ ගමන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඊට පස්සේ පේපර් ක්ලාස් එකේදී තව ගණන් ගන්නවා. ඒක තමයි. ඉතින් මේ විදිහටයි මේක යන්නේ. ඒක තමයි ක්‍රමය. ඔයාලගේ මනස පොඩ්ඩක් ඕනේ. ඔයගොල්ලන් හොඳට ගණිතයට ටෙම්පරාරි වෙලා තියෙන අය. හරි. ඒක නේද? ඉතින් ඒකයි මට කියන්න තියෙන කම. එහෙනම් මේ අමාරුයි වෙලාව මේ අපි ටික පස්සේ ඉස්සරහට යන්න. දැනට ඔය මට්ටමින් අපි යන්න. එකපාර බුදු වෙන්න දඟලන්න බෑනේ. හරි. එහෙමනම් දරුවෝ සියලු දෙනාටම අයිබෝවන් මාත් එක්ක මෙච්චරලා එක ළමෙක්වත් අයින් වෙන්නේ නැතුව හිටියා. බොහොම සතුටුයි ඒකට. මේ දේවල් හොඳට ආයෙ පාරක් හොඳට බලන්න මේවා කරගන්න. හොඳයි. සුබ රාත්‍රියක්.